දුවේ පුතේ අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තිබෙනවා තෙකලා ප්‍රේරණ මෝටරය පිළිබඳව. මේ තෙකලා ප්‍රේරණ මෝටර වලට යොදනවා ආරක්ෂක ආරම්භක උපක්‍රමයක්. ඇයි මේ ආරක්ෂක ආරම්භක උපක්‍රමයක් මේ තෙකලා ප්‍රේරණ මෝටර සඳහා යොදන්නේ? යට හේතුව මේ ආකාරයෙන් අපි විස්තර කරමු. එහිදී කියනවා ලස්සනට මෝටරයක් ආරම්භයේදී ප්‍රමත ධාරාව මෙන් 6 ගුණයක පමණ ධාරාවක් සැපයීමෙන් ලබා ගනී. ආරම්භයේදී 6 ගුණයක පමණ ධාරාවක්. ඇයි එච්චර ගුණයක්? මෝටරය ආරම්භයේදී බෙයාරින් මත නිසලයි තියෙන්නේ. ඒ නිසා මේ ඝර්ෂණ බල මේ වගේ මේ තියෙන මේ බර ඝර්ෂණය හේතුවෙන් මෙය මැඩලාගෙන මේ කැරකෙන්න විශාල ජවයක් අවශ්‍යයි. මේ ජවය ධාරාවෙන් තමයි යදලා ගන්න. ඒ නිසා කියනවා ආරම්භයේදී ප්‍රමත ධාරාව මෙන් 6 ගුණයක පමණ ධාරාවක් මෙයා ඇද ගන්න උත්සාහ කරනවා. වැඩිපුර කැරකෙන මේ කැරකුම් බලය ඇද ගන්න. මේ අධික ධාරාවක් ලැබීම ඊටාම අනතුරුදායකයි. කුමක් සඳහාද? මෝටරය සඳහා. ඒ අවස්ථාවේදී මෝටරයේ අභ්‍යන්තර කොටස් පිලිස්සී යාම, විලායකයන් දැවී යාම, සිඟිති පරිපථ බිඳීම, RCCB ක්‍රියාත්මක වීම වැනි දේවල් වෙන්න පුළුවන්. මේ වළක්වාගෙන සුමට ධාවනයක් මේ මෝටර තුල ආරම්භ කළ යුතුයි. මේ සඳහා තිබෙනවා තෙකලා ප්‍රේරණ මෝටර සඳහා යොදන ආරම්භක උපක්‍රම කිහිපයක් පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. එහිදී කියනවා මේ ආකාරයෙන් විශාල ධාරාවක් සැපයීමෙන් ලබා ගැනීමේදී පරිපථයට සම්බන්ධ විලායක ෆියුස් දැවී යාම. ෆියුස් ගන්න පුළුවන්. සම්බන්ධ ෆියුස්. සිඟිති පරිපථ බිඳෙන මිනියේචර් සර්කිට් බ්‍රේකර් මගින් හෝ අධිධාරා පිළිවයන මගින් ඕව කරන්ට් රිලේ මගින් සැපයීම විසන්ද වීම හෝ යොත් එතුම් දැවී යාම උවද සිදු විය හැක. අන්න මේවා රිලේස්, සර්කිට් බ්‍රේකර්ස්, ෆියුස් මේ වගේ දේවල් දැවී යාම සිදු වෙන්න පුළුවන්. දැන් මේ වළක්වා ගන්න තමයි අපිට ක්‍රමයක් අවශ්‍ය වන්නේ. ඒදී මේ ආකාරයට කියනවා එසේම විශාල විභව බැස්මක් ඇති වී මේ වැළැක්වීම සඳහා ආරක්ෂක උපක්‍රමයක් යෙදිය යුතුය. විභව බැස්ම මොකද විභව බැස්ම කියලා කියන්නේ? IR මේ IR I වැඩි වුණ ගමන් R වැඩි වෙලා ලොකු විභව අන්තරයක් විභව බැස්මක් ඇති වෙනවා. මේ විභව බැස්මත් ප්‍රශ්නයක්. ඒ නිසා මේ විදිහට කියනවා තවද ප්‍රධාන විදුලි සැපයීම නොමැති අවස්ථාවේදී මෝටරයේ සැපයීම ස්වයංක්‍රීයව විසන්ධි විය යුතු අතර නැවත විදුලිය ලැබීමේදී ඉබේ ක්‍රියාත්මක නොවිය යුතුය. ඒ වගේ මේ ආරම්භක අවස්ථාව හදනවා සැපයීම නැති වෙනකොට ස්වයංක්‍රීයව විසන්ධි වෙලා නැවත ධාරාව එනකොට ඉබේ ක්‍රියාත්මක වෙන්න බෑ. නෑවරක අපි මැනුවලි මේ ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි මේට ආරම්භක උපක්‍රමයක් හඳුන්වා දී තිබෙන්නේ. තෙකලා ප්‍රේරණ මෝටර වල භාවිතා වන ආරම්භක උපක්‍රම කිහිපයක්. මේ තෙකලා ප්‍රේරණ වල අපි කතා කරන ආරම්භක උපක්‍රම කිහිපයක් මේ ආකාරයෙන් අපි විමසා බලමු. මොනවද මේ ආරම්භක උපක්‍රමයන්? කිහිපයක් මේ ආකාරයෙන් බලනවා. පළවෙනි ක්‍රමය එනවා ඍජු සැබැදුම් මෝටර ආරම්භය. Direct Online Motor Start DOL ආරම්භය. ඍජු සැබැදුම් මෝටර ආරම්භකය. DOL ක්‍රමය කියලා කියනවා Direct Online ආරම්භකය. Direct Online Motor Starting ක්‍රමය. මොකක්ද මේ ක්‍රමය? මේ ක්‍රම කිහිපයක් තියෙනවා. මේ ක්‍රම කිහිපයෙන් නම් මතක තබා ගැනීමත් ඒවා සුළු වශයෙන් කෙටියෙන් විස්තර කිරීමත් විභාගයේදී අපේක්ෂා කරන ක්‍රමයක්. බොහෝ අවස්ථාවල පහුගිය විභාග අවුරුදුවල මෝටරයක් තෙකලා ප්‍රේරණ මෝටරයක් ආරම්භක අවස්ථාවන් කිහිපයක් නම් කරන්න. ඒ අවස්ථාව වැදගත් වන්නේ ඇයි? මෙන්න මෙවැනි කුඩා ප්‍රශ්න තමයි දුවේ පුතේ ඔබෙන් අහලා තිබ්බේ. අපි බලමු මේ ආකාරයෙන්. කුඩා ප්‍රමාණයේ මෝටරවල සැපයීමෙන් ලබා ගන්නා ධාරාව අඩු බැවින් මේවා සඳහා විදුලි සැපයීම ඍජුව සම්බන්ධ කළ යුතු හැකිය. කුඩා ප්‍රමාණයේ මෝටරවලට මේ සඳහා ඩිරෙක්ට් ඔන්ලයින් ආරම්භ ක්‍රමය භාවිතා කරනු ලබයි. ඩිරෙක්ට් ඔන්ලයින් මෝටර ආරම්භ ජව පරිපථය හා පාලන පරිපථය පහත රූපයේ පරිදි දක්වා ඇත. මෙන්න පරිපථය. දැන් මේ පරිපථය දෙස අවධානයෙන් බලන කල ඔබට ඉතා පැහැදිලිව පේනවා සිඟිති පරිපථ බිඳනයක් කරහා මෝටර ස්පර්ශතියක් කන්ටැක්ට් සරහා
තාප අධිබැරි පිළිවයනකට සම්බන්ධ කරලා thermal overload relay එකට සම්බන්ධ කරලා මෝටරය දෙනවා. එතකොට මේ ධාරාව කෙලින්ම මෝටරයට දෙන්නේ. මෙතන තියෙනවා contactor එකකුයි relay එකකුයි හරහා. contactorුයි relay එකකුයි හරහා තමයි වෙන වෙනම ලබා දීම සිදු කරන්නේ. ඇයි මෙසේ වෙන වෙනම ලබා දෙන්නේ? එහිදී කියනවා ජව පරිපතයේ දැක්වෙන පරිදි තෙකලා විදුලි සැපයීම මුලින්ම විලායක හෝ සිඟිති පරිපත බිඳනයට සම්බන්ධ වන අතර. මුලින්ම මේ සම්බන්ධනවා කොහාටද? සිඟිති පරිපත බිඳනයට. මේ තියෙන සිඟිති පරිපත බිඳනය. ඔන්න සිඟිති පරිපත බිඳනයට සම්බන්ධ වුණා. මිනියේචර් සර්කිට් බ්‍රේකර් MCB. MCB හරහා තමයි ධාරාව පාලනය කරන්නේ. අවශ්‍ය ප්‍රමාණයේ ධාරාව ලබා දෙන්න MCB එක තියෙනවා. එතනනුත් ආරක්ෂා වෙනවා. ඊළඟට කියනවා මේ ආකාරයෙන් ඉන්පසු අති බැර පිළිවයන රිලේ ස්පර්ශතියේ කන්ටැක්ට් ප්‍රධාන ස්පර්ශකය හරහා මෝටරයට සම්බන්ධ වෙයි. ඉන්පසු මෙන්න මේ ආකාරයට මේ කන්ටැක්ට් සහ පිළිවයන හරහා මේට සම්බන්ධ වෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඒකනේ අපිට වැදගත්ම කාරණාව. පාලන පරිපතේ එක් කලාවකින් විදුලි සැපයුම ඇරඹුම් බොත්තමට සපයා ඉන්පසු නැවතුම් බොත්තම හරහා අධිබැර පිළිවයන තුලින් ස්පර්ශිත්‍රියේ ක්‍රියාකාරී දගරයට සම්බන්ධ වේ. මම පැහැදිලි කරන්නම් ඔබට බලා ගන්න. ජව පරිපතේ ඇරඹුම් බොත්තම ක්‍රියා කරවීමේදී නැවතුම් බොත්තම හරහා අධිබැර පිළිවයන තුලින් ස්පර්ශිත්‍රියේ ක්‍රියාකාරී දගරයට ධාරාව සැපීමෙන් එය ක්‍රියාත්මක වී එමගින් ජව පරිපතේ ස්පර්ශකයේ වැසී යාමෙන් මෝටරයට විදුලිය සැපයේ. මෝටරේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී යම් හේකින් මෝටරයට අධිබැරවීමක් සිදු වුවොත් අධිබැර පිළිවයන මගින් පාලන පරිපතේ ස්පර්ශිත්‍රියක ඇරීමෙන් ස්පර්ශිත්‍රිය හරහා මෝටරය ක්‍රියාවිරහිත වේ. දැන් මේ බලන්න මෙන්න මේ පරිපතය. හරිනේ? දැන් මෙතන තියෙනවා මෝටරය ස්පර්ශිත්‍රිය මෙන්න මේ හරහා එනවා. මේ හරහා එද්දි මේක කියන්නේ මේකේ බැරි වෙලාවත් වැඩි ධාරාවක් ගලා ආවොත් මේ රිලේ එක ඕෆ් වෙනවා. මේ රිලේ එක ඕෆ් වෙනවා. මේ රිලේ එක ඕෆ් වෙලා මෝටරය මොනා කරගන්නවද? ආරක්ෂා කරගන්න. ඒ රිලේ එකෙන් එනකොට මේ මෝටර ස්පර්ශත්‍රිය ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. මේ කන්ටැක්ටර්ස් ඕෆ් වෙනවා. ඒ වගේම මෙතනින් ධාරාව පාලනය කරලන් එනවා. මෙතන ඉහා ධාරාව වැඩි ධාරාවක් ගලා ගියොත් ටක් ගාලා මේ මෝටරේ පරිපතේ ඕෆ් වීම සිදු වෙනවා. ඒ නිසා වැඩි ධාරාවක් අදින්න දෙන්නේ නැතුව මේ ධාරාවෙන් ආරක්ෂා කරනවා ඩිරෙක්ට් ඔන්ලයින් මෙතඩ් එක. ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමය. පැහැදිලිද? ඩිරෙක්ට් ඔන්ලයින් ප්‍රධාන සම්බන්ධ වෙනවා. ඒතර මේක වළංගු වන්නේ මොනවා සඳහාද? කුඩා ධාරාවෙන් ක්‍රියාත්මක කුඩා ප්‍රමාණයේ මෝටර සඳහා. තෙකලා මෝටර සඳහා ප්‍රමාණයෙන් කුඩා. තෙකලා මෝටර සඳහා. ප්‍රමාණයෙන් විශාල වෙනකොට මේ ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමය ගන්න බෑ. හොඳට මතක තියාගන්න. ඊටාම කෙටියෙන් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව තමයි වැදගත් වන්නේ. කෙටියෙන්ම කියනවා මෝටරය ක්‍රියාත්මක වන අවස්ථාවේ යම් හේකින් මෝටරය අධිබැරවීමක් සිදු වුවොත් අධිබැර පිළිවයන මගින් පාලන පරිපතේ ස්පර්ශිතය ඇරීමෙන් ස්පර්ශිතය හරහා මෝටරය ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් දුවේ පුතේ මෙන්න මෙතන තියෙන පරිපතේ අධිබැරක් ආපු ගමන් අධිබැර මගින් මෙන්න මේ රිලේ එක ක්‍රියාත්මක වෙලා මේ වගේ තියෙන කටවල එහෙම නැත්නම් මේ ස්විච් එක ඕෆ් කරලා දාලා මෙයාට ධාරාව ගලා එම නවතා දමනවා. ඔන්න ඔය ක්‍රමය මගින් මේ වෙන්නේ බොහෝ වෙලාවට ආරම්භක අවස්ථාවේ. ආරම්භක අවස්ථාවේ පුළුවන් තරම් සිඟිති පරිපත බෙදනය හරහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ධාරාව ඇදලා දීමක් සිදු කරමින් මේ පාලන පරිපතය මගින් මේ මෝටරය ආරක්ෂා කර ගන්නවා වැඩි ධාරාව මගින්. එහිදී තිබෙන ප්‍රධාන කොටස් දෙකක් contactors and අධිබැර තාප පිළිවයන. contactors වලට කියනවා ස්පර්ශත්‍රිය, ඊළඟට කියනවා thermal overload relay අධිබැර පිළිවයන, ඒ වගේම සිඟිති පරිපත බෙදෙන. මේ තුනම ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමයේ සම්බන්ධ වෙනවා. මුලින්ම MCB miniature circuit breaker, ඊළඟට motor contactors motor ස්පර්ශත්‍රිය, ඊළඟට අධිබැර එහෙම නැත්නම් thermal overload relay. මේ තුනම පිළිවෙලට ගිහිල්ලා තමයි ඊට පස්සේ සම්බන්ධ වෙන කාටද? මෝටරයට. ලෝඩ් එකක් ආපු ගමන් මේ රිලේ එක ක්‍රියාත්මක කළා, contactors ටික ඕෆ් කරලා මෙය ආරක්ෂා කරගන්නවා. මේක ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමය කියලා කියනවා. මේ ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමය වැදගත් වන්නේ
කුඩා ප්‍රමාණයේ මෝටර වල ලබා ගන්නා ධාරාව අඩු නිසා මේවා සඳහා විදුලි සැපයීම ඍජුව සම්බන්ධ කරන්න පුළුවන්. කුඩා ප්‍රමාණය. නමුත් ප්‍රමාණයෙන් මෝටරය විශාල වුණා මේක ඍජුව සම්බන්ධ කරන්න බෑ. මීට වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරන්න ඕනේ. අපි ඒ ක්‍රමවේද ඊළඟ ආරම්භක පියවරවල මෙන්න මේ ආකාරයට සාකච්ඡා කරමු. ඊළඟ ක්‍රමයට එමු. ඊළඟට තවත් මේක පොඩ්ඩක් විස්තර වෙනවා මේ ආකාරයට. මෙහිදී සිදුවන්නේ අධිධාරාවක් ගලා යාමේදී මෙන්න අධිධාරාවක් ගලා යාමේදී පිළිවයින යටි රිලේ එකේ තියෙන ද්විලෝහ පටිය රත් වීමෙන් එය නැවී යාම නිසා එහි ඇති ස්පෂ්ත්‍රිය මගින් මෝටරයට සැපෙන විදුලි සැපීම විසන්ධි කිරීමයි. දැන් ද්විලෝහ පටියක් මෙන්න මේ ආකාරයේ රිලේ එකේ තියෙනවා ද්විලෝහ පටියක්. ඔන්නම සම්බන්ධලා තියෙන ද්විලෝහ පටියක්. කොහොම හිතන්නේ? රත් වුණ ගමන් සිදුවන්නේ මොකද්ද? මේ ද්විලෝහ පටිය මේ ආකාරයට නැවිනවා. අර අයන් එකේ තියෙන අන්න එතකොට මෙයාගේ කට ඇරෙනවා. ඒක තමයි කියන්නේ රත් වී එය නැවී යාමෙන් එහි ඇති ස්පර්ශතිය මගින් මෝටරයට සැපෙන සැපයීම විසන්ධි කරනවා. පහත රූපේ භාවිතයේ පවතන DOL ආරම්භ ක්‍රමයක් පෙන්වයි. මේ තියෙන DOL ආරම්භ ක්‍රමයට අදාළ පරිපත සටහන. මෙන්න මේක තමයි මේ මෝටරයට සම්බන්ධ කරලා තියෙන්නේ. ස්ටාර්ටින් මෙතඩ් එක ආරම්භක ක්‍රමය. එහෙනම් ඔබ මතක තියාගන්න තෙකලා ප්‍රේරණ මෝටරයක අනිවාර්යයෙන්ම ආරම්භක ක්‍රමයක් තිබිය යුතුයි. එහෙම නැත්නම් මේ මෝටරය පවත්වාගෙන යන්න මෝටරය ස්ථානගත කිරීම කල්පයක්මට අනිවාර්යෙන් හානිදායක වෙනවා. ඒට හේතුව අපි කලින් සඳහන් කරා ආරම්භයේදී මේ ක්‍රියාත්මක වන ධාරාව වගේ 6 ගුණයක ධාරාවක් මේ අද ගන්න උත්සාහ කරනවා. එය කිසියම් විදියකට පාලනය කරන්න ඕනේ. ඒ කිසියම් විදියකට පාලනය කරේ නැත්නම් පිලිසී යාම, දැවී යාම, අභ්‍යන්තර කොටස් විනාශ යාම සිදු වෙන බව කෙටියෙන් මතක තියාගන්න. ඊළඟට අපි තවත් ලස්සන ක්‍රමයක් එනවා තාරකා ඩෙල්ටා ආරම්භය. ස්ටාර් ඩෙල්ටා කනෙක්ෂන්. ඔබට මතකයි කලින් පරිච්ඡේදයකදී මේ කොටසේ මම සාකච්ඡාට භාජනය කරා ඩෙල්ටා අවස්ථාව සහ ස්ටාර් අවස්ථාව. මේ ඩෙල්ටා අවස්ථාවේ ජවය ස්ටාර් අවස්ථාවේ ජවයට වඩා විශාලයි. ඒ වගේම මේ ඩෙල්ටා අවස්ථාවේ ඔබට මම මතක තියාගන්න කියලා කිව්වා I pace කරන්ට් එකත් I line කරන්ට් එකත් විශාල වෙනවා මේ අවස්ථාවේ තියෙන I pace කරන්ට් එකත් I line කරන්ට් එකටත් වඩා. ඒවා මා ගණනය කිරීම සහිතව ඔබට පෙන්වා දුන්නා. ගණනය කිරීම සහිතව. මේ ගණනය කිරීම මා මේ ස්ථානයේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හා සමානව ගණනය කිරීමක් සිදු කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මතක තියාගන්න මේ අවස්ථා දෙකෙන් ජවය වැඩි මොන අවස්ථාවේද? ඩෙල්ටා අවස්ථාවේ. වගේ ධාරා ප්‍රමාණයක් වැඩි මේ අවස්ථාවේ. එහෙනම් ඔබට තේරෙනවා ධාරා ප්‍රමාණය අඩු අවස්ථාව, ධාරා ප්‍රමාණය වැඩි අවස්ථාව මේ දෙක මාරු කිරීමක් මේ ඩෙල්ටා ස්ටාර් ක්‍රමයේදී සිදු කරන්න ඕනේ. ඩෙල්ටා ස්ටාර් ක්‍රමයේදී කලින් පරිච්ඡේදයක් පෙරලා බලන්න, කියවලා බලන්න ධාරාවන් අඩු වී තිබෙන අවස්ථාවක්. අපි බලමු මේ කොහොමද මේ තාරකා ඩෙල්ටා ක්‍රමය ආරම්භක අවස්ථාවක් සඳහා යොදා ගන්නු ලබන්නේ කියන කාරණාව. මෙහිදී ඊටම ලස්සනට කියනවා තාරකා ඩෙල්ටා ආරම්භය. තාරකා ඩෙල්ටා ආරම්භයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට පහත උදාහරණය සලකන්න. 10ක් ඕම් ප්‍රතිරෝධ 3ක් තාරකා ක්‍රමයට ඩෙල්ටා ක්‍රමයට අමුණා 400ක් වේ සැපයීමක් සම්බන්ධ කොට ඇත. මේ උදාහරණය සහිතවම අපි කලින් පරිච්ඡේදයේදී ගාන හැදුවා. ඔබට මතක ඇති ඒකේ ආපු ජව ප්‍රමාණයන් ඕනනම් මේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. ඒ ජව ප්‍රමාණය ගත්තාම මේ අවස්ථාවේ 16යි කිලෝවොට් කිලෝවෝල්ට් එනවා. මේ අවස්ථාවේ 40යි කිලෝවෝල්ට් ආවා. මේ ජව ප්‍රමාණය විශාල වන බව ඒ උදාහරණයෙන් පැහැදිලි වෙනවා ඇති කලින් ගානට අනුව. එක් එක් අවස්ථාවේදී වැයවන ජවය පහත දක්වා ඇති පරිදි ගණනය කරන්න පුළුවන්. මේ ජවය අපි ගණනය කරන්නේ කොහොමද? මේ තාරකා ඩෙල්ටා අගයට අදාළව ජවය ගණනය කරන්නේ කොහොමද? මේ අවස්ථාවේ අපිට ජවය ගණනය කරන්න පුළුවන් මේ ආකාරයට PT සමානයි මූල 3ක් VL IL cos theta. මේ අවස්ථාවටත් අදාළව PT සමානයි P total සමානයි මූල 3ක් VL IL cos theta ලෙස ගණනය කරන්න පුළුවන්.
ජවය ගණනය කරන්න පුළුවන්. මේ අවස්ථා දෙකට අදාළව 10ක් වුවම VPS හරහා පවතින. මෙහි θ යනු වෝල්ටීයතාව සහ ධාරාව ඇති කලා කෝණයයි. θ අගය විදුලි පද්ධතියේ ජව සාධකය නම් මේ පරිපතේ ධාරිත්‍රකෝ ප්‍රේරණ අඩංගු වී නැති විට ජව සාධකය එකට වඩා අඩු වගයක් ගැනීමට අවකාශය ඇති අතර ප්‍රතිරෝධ පමණක් ඇති විට එයාගේ ඒකකයකකි cos θ සමානයි මෙහිදී එකක් කියලා ගන්නවා. එවනම් අපිට හොයන්න ඕන VL IL අගේ හොයන්න තියෙනවා. අපි බලමු ගානට කොහොමද මේ කියන්නේ කියලා. right. මේකෙදි ප්‍රකාශ කරනවා දුවේ පුතේ ඉහත උදාහරණයට අනුව පෙනී යන්නේ එතුම් ඩෙල්ටා ක්‍රමයට සම්බන්ධ කිරීමේදී තාරකා ක්‍රමය මෙන් තුන්ගුණයක ජවයක් උපදවා ගත හැකි බවයි. ඩෙල්ටා ක්‍රමයට සම්බන්ධ කිරීමේ තාරකා ක්‍රමය මෙන් තුන්ගුණයක ජවයක්. හරිනේ? තාරකා ක්‍රමය වගේ තුන්ගුණයක ජවයක්. තාරකා ක්‍රමයේ තියෙන ජවය වගේ තුන්ගුණයක්. 3 වරක් 6 18යි 3 වරක් 1 3යි 4යි. මේ ජවය වගේ තුන්ගුණයක ජවයක් ඩෙල්ටා ක්‍රමයට ගන්න පුළුවන් කියලා අපි කලින් උදාහරණයේ සාකච්ඡාවට භාජනය කරා කලින් පරිච්ඡේදයේදී. ඒ වගේම කියනවා ඊටම ලස්සනට එබැවින් විශාල ජවයක් ඇති මෝටර ඩෙල්ටා ක්‍රමයට ක්‍රියා කරවනු ලැබේ. එහෙත් ඩෙල්ටා ක්‍රමයේදී තාරකා ක්‍රමයෙන් තුන්ගුණයක ධාරාවක් සැපයුමින් ලබා ගනී. ඩෙල්ටා ක්‍රමයේදී තාරකා ක්‍රමයෙන් තුන්ගුණයක ධාරාවක්. ඒ ධාරාව දෙස ඔබ අවධානය යොමු කරාම ඩෙල්ටා ක්‍රමයේ තාරකා ක්‍රමයෙන් තුන්ගුණයක ධාරාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආරම්භයේදී මෙයාගේ ධාරාව වගේ තුන්ගුණයක පමණ ධාරාවක් මෙයා ගන්නවා. ඒ නිසා ධාරාවනේ ප්‍රශ්නේ තියෙන්නේ. තාරකා ක්‍රමයෙන් ආරම්භ කරාම අපිට අඩු ධාරාවක් යන්නේ. ඇදගන්නේ. ඩෙල්ටා ක්‍රමයෙන් යා රන් කරනවා. ආරම්භය තාරකාගෙන් අරන් ගිහිලා ඊළඟට ඩෙල්ටා ක්‍රමයෙන් මේ රන් කරගත්තාම ආරම්භයේදී අඩු ධාරාවක් මෙයා බලාපොරොත්තු වන නිසා එය ආරක්ෂාකාරී තත්ත්වයටපත් වෙනවා. ඩෙල්ටා ක්‍රමයෙන් රන් කරන එක හොඳයි මේ වැඩි ජවයක් ලබා ගන්නත් පුළුවන් නිසා අඩු ජවයක් අඩු ධාරාවකින් ස්ටාර්ට් කරලා රන් එක දෙනවා ඩෙල්ටාට රන් එක දෙනවා. ඔකට තමයි කියන්නේ ස්ටාර් ඩෙල්ටා ආරම්භ ක්‍රමය කියලා. පැහැදිලිද? මේ ධාරාව තමයි මෙයයිදී මූලික කරගන්නේ. මේ අවස්ථාවේ අඩු ධාරාවක් ඇදගන්න නිසා. ඔබ ගණිතමය සමීකරණය ඒ ගාන දෙස අවධානය යොමු කරන්න ධාරාව වගේ තුන්ගුණයක ධාරාවක් ඩෙල්ටා අවස්ථාවේ පවතින බව ඉතා පැහැදිලිව ඔබට තේරෙනවා ඇති. ඒදී මෙන්න මේ ආකාරයෙන් කියනවා එබැවින් විශාල ජවයක් ඇති මෝටර ආරම්භයේදී තාරකා ක්‍රමයට සම්බන්ධය පවත්වා ආරම්භ වී නියත වේගයකට පැමිණි පසු ඩෙල්ටා ක්‍රමයට මෝටරය ක්‍රියාත්මක කරේ. ආරම්භය තාරකාගෙන් පවත්වාගෙන ගිහිල්ලා පස්සේ ඩෙල්ටා ක්‍රමයට මාරු කරනවා. තාරකා ක්‍රමයේදී අඩු ධාරාවක් මේ අවස්ථාවේ අද ගන්නා නිසා. ඒ තාරකා ක්‍රමයේ තියෙන විශේෂත්වය පැහැදිලි ඇති. ඒතර මේක අභ්‍යන්තරේ ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් එක තියෙන්න ඕන කොහෙද? ශේෂ්ත්‍ර දඟරේ. ශේෂ්ත්‍ර දඟරේ ඩෙල්ටා ස්ටාර් කනෙක්ෂන් දෙකටම මේ සම්බන්ධ වී තිබීම වැදගත් වෙනවා. ඒ ක්‍රම දෙක මාරු වෙනවා මේ අවස්ථාවේදී. මෙම ක්‍රමය තාරකා ඩෙල්ටා ඇරඹුම් ක්‍රමය ස්ටාර් ඩෙල්ටා මෙතඩ් කියලා හඳුන්වනවා. පහත රූපයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තාරකා ඩෙල්ටා ආරම්භකයක් දැක්වේ. දැන් මේ රූප සටහන දැස පැහැදිලිව බලන කල ඔන්න බලන්න මේ රූප සටහනේ ක්‍රම දෙකක් තියෙනවා. මේ ඩෙල්ටා. මෙන්න මේක ඩෙල්ටාට සම්බන්ධයි. මේක සම්බන්ධයි කොහටද? තාරකායකට. මුල් අවස්ථාවේදී ස්පර්ශත්‍රිය කන්ටැක්ටස් කාට ජොයින් කරනවද? තාරකාට ජොයින් කරනවා. මේක විවෘත කරලා ඊළඟ අවස්ථාවේදී මේක විවෘත කරලා මේක ඔන් කිරීම සිදු කරනවා. ඔන් කිරීම සිදු කරලා මේ පරිපත බෙදන හරහා මෝටරය ඔන්න රන් කරනවා. මුල් අවස්ථාවේ තාරකායකින් කනෙක්ට් කරනවා. ඊළඟ තාරකායක ඔෆ් කරලා ඊළඟට මේ ඩෙල්ටා එකට සම්බන්ධ කිරීම සිදු කරනවා රන් වෙන අවස්ථාවේදී. ඒ නිසා මේ පරිපත සටහන් මෙන්න මේ ආකාරයෙන්ම ඇඳ ගැනීම සමහර අවස්ථාවලදී විභාගයට මේවා අදින්න එන්න පුළුවන්. මේවා නම් කරන ද රූප සටහන් මතකෙන් අදින්න ඔබ තියාගන්න. මතක තියාගන්න මේ කුමන අවස්ථා දෙක තිබ්බත් මේ අවස්ථාවේ රිලේ එකක් තියෙනවා. අධික ධාරාවෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම MCB මිනියේචර් සර්කිට් බ්‍රේකර් හරහා
මෙය සම්බන්ධ වී තිබෙන බවත් මතක තියාගන්න. අවශ්‍ය ප්‍රමාණයට ධාරාව ලබා ගන්න. මෙතනොත් මෙයාට ආරක්ෂාව සැලසෙනවා. මෙතනොත් මෙයාට ආරක්ෂාව සැලසෙනවා. මෙතනොත් මෙයාට ආරක්ෂාව සැලසෙනවා. මෝටරය ආරම්භක අවස්ථාවේදී විනාශ නොවි පවතිනවා. මෙයට හේතුවක් වෙනවා. විනාශ නොවි පවතින මෙයට හේතුවක් වෙනවා. ඔන්න අපි දැන් ක්‍රම දෙකක් කතා කරා. එකක් තමයි ඩිරෙක්ට් ඔන්ලයින් මෙතඩ් එක, දෙක ස්ටාර් ඩෙල්ටා ක්‍රමය. ආය බලමු තුන්වන අවස්ථාව. ස්වයං පරිණාමක ආරම්භය. මොකක්ද දෙකට කියන්නේ පුතේ? ස්වයං පරිණාමක ආරම්භය. පරිණාමණය පරිණාමකයක් භාවිතා කරන්නේ ඇයි? වෝල්ටීයතාව අඩු වැඩි කරගන්න. වෝල්ටීයතාව අඩු වැඩි කරපු ගමන් ඊට සාපේක්ෂව ධාරාවත් අඩු වැඩි වීම වෙනවා. ඔයාලට මතකද? අධිකර පරිණාමකයක ධාරාව අඩු වෙන අතර වෝල්ටීයතාව වැඩි වෙනවා. අවකර පරිණාමකයක වෝල්ටීයතාව අඩු වන අතර ධාරාව වැඩි වෙනවා. මේ පරිණාමණය පිළිබඳව ඔබට අපි මූලික විදුලි තාක්ෂණ වේදයේදී කතා කරලා තියෙනවා. මතක තියාගන්න අධිකර පරිණාමකයක් වුණොත් වෝල්ටීයතාව වැඩි කරගන්න පුළුවන්. ඊට සාපේක්ෂව ධාරාව අඩු වෙනවා. අවකර පරිණාමකයක වෝල්ටීයතාව අඩු වෙනවා ද්විතීයිකේ, නමුත් ධාරාව වැඩි වෙනවා. මෙන්න මේ concept එක භාවිතා කරමින් මෙන්න මේ ආකාරයේ ස්වයං පරිණාමක ආරම්භක ක්‍රමයකුත් තෙකලා මෝටර සඳහා භාවිතා කරනවා. එහිදී සිදුවන ක්‍රියාකාරීත්වය අපි බලමු මේ ආකාරයෙන්. මේ සටහනේ පේනවා ඊටාම ලස්සනට දුවේ පුතේ. මෙන්න මෙතන තියෙනවා පරිපත බිඳනය MCB miniature circuit breaker. ඒ breaker හරහා contactors සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා තාප අධිබැර පිළිවයන රිලේ කරහා සම්බන්ධ වෙනවා. අර ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමයේ මේ තුන විතරනේ තිබ්බේ. නමුත් මෙතෙන්ට එකතු වෙන අමතර මාර්ගයක් දීලා තියෙනවා. මේ ස්වයං පරිණාමකයක් කරහා සම්බන්ධ වෙන ආරම්භයේදී. ආරම්භයේදී ඩිරෙක්ට් ඔන්ලයින් ක්‍රමයේ කෙලින්ම මේක හරහා තමයි එන්නේ. නමුත් ස්වයං පරිණාමයේදී මේ අමතර මාර්ගයක් දෙනවා. ඒ අමතර මාර්ගයේ ස්වයං පරිණාමකයක් දෙනවා. මුල් අවස්ථාවේ මේ හරහා තමයි එන්න දෙන්නේ. පස්සේ මේක ඕෆ් වෙලා මේක දිගේ එන්න දෙනවා. මේ අවස්ථාවේ මොකද කරන්නේ? අර එන ධාරාව පරිණාමණයෙන් අඩු ධාරාවක් බවට පත් කරනවා. ඒ නිසා තමයි ස්වයං පරිණාමක ආරම්භය කියලා කියන්නේ. පැහැදිලි ඇති. ධාරාව අඩු කරලා තමයි දෙන්නේ පරිණාමකයක් කරා, ට්‍රාන්ස්ෆෝමරයක්, කුඩා ට්‍රාන්ස්ෆෝමරයක් කරා. ඊටම සරලයි. ඊටම සරල සිද්ධියක් තේරුම් ගන්න. මේ අමාරු වචන වලින් තිබ්බට මෙයාගේ ක්‍රියාකාරීත්වය සරලයි. ඒ සරලත්වයෙන් තේරුම් ගන්න. නමුත් අපිට මේ ලස්සන නෝට් එකක් මේ පිළිවෙලට මේ පරිච්ඡේදයක් බවට පත් වෙන්න ඕන නිසා මේ අපි ලිඛිත භාෂාවෙන් මේ වාක්‍ය සටහන් ඔබට ලබා දී තිබෙනවා. අර අපි කතා කරපු ව්‍යවහාරයේ කතා කරපු භාෂාව මෙන්න ලිඛිත භාෂාවට පත් වී තිබෙනවා. මේ ආකාරයට දුවේ පොතේ බලන්න රූපයේ දක්වා ඇති ක්‍රමේ ආරම්භක වෝල්ටීයතාවය අඩු කිරීම සඳහා ස්වයං පරිණාමකයක් භාවිතා කරයි. මෝටර ආරම්භයේදී ස්වයං පරිණාමයේ එක් සවුනකට සවි කර ඇති අතර පරිපත බිඳුනය කේ ස්පර්ශේත්‍රිය කේ ස්පර්ශතියද වසා පවතී. මුල් අවස්ථාවේ වසා තියෙනවා මේකට ගමන් කරනවා. පස්සේ කේ ස්ත්‍රිය කේ ස්පර්ශතිය විවෘත කරලා මේ ඔන් කරනවා. ඊට පස්සේ රන් වෙන්නේ මේ හරහා. මේ කන්ටැක්ට්ස් දෙකක් තියෙනවා. K1යි KL1යි. මුල් අවස්ථාවේ K on වෙනවා KL off වෙනවා. රන් වුණාට පස්සේ KA off වෙලා KL on වීම සිදු වෙනවා. එය තමයි සිදුවන ක්‍රියාකාරීත්වය. මේ නිසා වෝල්ටීයතාවය මෙන්ම මෝටරයට ලබා ගන්නා ධාරාව අඩු වේ. මෝටරය ආරම්භ කර ඒ මෝටරේ නියමිත වේගයෙන් 80ක් 90ක් දක්වා පැමිණීමේදී KY ස්පර්ශත්‍රිය පමණක් විවෘත කර ස්වයං පරිණාමකයේ ප්‍රේරකය හරහාම අඩු වෝල්ටීයතාවයුත් සැපයුම පැවතීමට සලස්වයි. ස්වයං පරිණාමකයේ හරහාම වෝල්ටීයතාව අඩු කරලා පැවැත්වෙන සලසනවා. වේගය නියමිත වේගයට පැමිණි පසු KL ස්පර්ශය වසා K ස්පර්ශයතිය විවර කෙරේ. එම අවස්ථාවේදී මෝටරය ඍජුවම විදුලි ජාලයට සම්බන්ධ වේ. අන්න මුල් අවස්ථාවේ පරිණාමකය හරහා දීලා නියමිත වේගයට පැමිණි පසු ඍජුව සම්බන්ධනවා ඩිරෙක්ට් ඔන්ලයින් මෙතඩ් එක වගේ සම්බන්ධ වී සිදු වෙනවා. මෙමගින් මෝටරය ආරක්ෂා වෙනවා. දැන් මේ වගන්තියේ තියෙන මේ වාක්‍යයේ තියෙන ඒවා ඔබේ වචනයකට පෙරලා ගන්න ඕන. දැන් මේ පාඩම් කරන ක්‍රමවේදය කුමක්ද? මා මේ අවබෝධ කරන එක ඔබ වාක්‍යයෙන් කියවා ගන්න. කියවාගෙන ඔබ විසින්ම මෙයට
වාක්‍යයක් නිර්මාණය කරගෙන කටපාඩම් කරගන්නවා ලියන්න. ඒ ඔබ සතු හැකියාව. ඒ මට කරන්න බෑ. ඒ නිසා අවශ්‍ය සියලුම සිද්ධාන්තයන් තර මේවා තවත් කෙටි කරමින් අවශ්‍යම ප්‍රමාණය අවශ්‍යම දේ ලැබෙන කාලයේදී තෝරා බේරාගෙන ලිවීමත් මෙවැනි රූප සටහන් ඇඳීමටත් ඔබට හැකියාව මෙන්න මේ කොටසේදී මතුවිය යුතුයි. මේවා තනියෙන් අදලා ප්‍රැක්ටිස් කරන්න. මේ වගේ නම් මේ තියෙන ආකාර ඔබට ගන්න පුළුවන්. මේවා print out ගන්න පුළුවන්. මේ සපයා දෙන නිබන්ධන නිවැරදි ආකාරයෙන් print out ලබා ගැනීමත් සිදු කරන්න. ඊළඟට කියනවා මේ ආරම්භක ක්‍රමය තාරකා ඩෙල්ටා ක්‍රමයට වඩා අධික මිල අධික ක්‍රමයක් වන අතර මෙය මධ්‍යම ප්‍රමාණය හෝ විශාල ජව සහිත ලේන් කූඩු ආකාරයේ භ්‍රමක යුත් ප්‍රේරණ මෝටර සඳහා යොදා ගැනීම. මේක තරමක අධික ක්‍රමයක් ආරම්භක ක්‍රමයක්. කියනවා ලේන් කූඩු ආකාරයේ ප්‍රේරණ මෝටර වල භාවිතා කරන විශාල ජවයක් සහිත අවශ්‍ය ස්ථාන සඳහා විශාල ජවයක් භාවිතා වන ස්ථාන සඳහා මෙන්න මේ ක්‍රමය යොදා ගන්නා බව දුවේ පුතේ මතකයේ තබා ගන්න. ඒ වගේම තවත් එක් ක්‍රමයක් කරේ අපි අවධානය යොමු කරනවා. ඒ තමයි ස්ථායුකයේ බාහිරව ප්‍රතිරෝධ හෝ ප්‍රේරක යොදා ආරම්භ කිරීම. ස්ථායුකයට බාහිරව ප්‍රතිරෝධ හෝ ප්‍රේරක යොදා ආරම්භ කිරීම. ක්‍රමය. එහිදී වෙන්නේ කුමක්ද? මුල් අවස්ථාවේදී මේ හරහා මේ ඕෆ් කරනවා, KB ඕෆ් කරනවා. KB කොටස ඕෆ් කරාම, KB ස්පර්ශතිය ඕෆ් කරාම ධාරාව යන්නේ මේ හරහා. කේල් හරහා තමයි යන්නේ. රන් වුණාට පස්සේ මේ රන් වෙන්නේ ප්‍රතිරෝධය හරහා යනකොට ධාරාව ඩ්‍රොප් වෙනවා, ධාරාව අඩු වීමක් සිදු වෙනවා. මේ ආරම්භ වුණාට පස්සේ මොකක් කරනවද? මෙන්න මේ පරිපතය ඍජුවම මේ කෙරේ සම්බන්ධ වීම සිදු කරනවා. මේක ඔන් කරනවා. මේක ඔන් කරාම මේ හරහා ගමන් කරනවා. මේ ප්‍රතිරෝධ හරහා ගමන් කරන නැතුව මේ හරහා ගමන් කිරීමෙන් ඔන්න ඍජු සම්බන්ධයක් ඇතිවීම සිදු වෙනවා. ඒ නිසා ආරම්භයේදී ස්ථායකයේ බාහිර ප්‍රතිරෝධ හෝ ප්‍රේරක ආරම්භ කිරීමෙන් මෙය ඍජු ආරම්භයක්, හොඳ ආරම්භයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අධික ධාරාවට රොත් දීමේ හැකියාව. පැහැදිලිද? රයිට්. මේ ආකාරයට බලමු මේ කුමක්ද කියන්නේ කියලා. මෙම ක්‍රමය ඉහත රූපයෙන් පෙන්වා දී ඇත. මෙම ක්‍රමය ඉහත රූපයෙන් පෙන්වා දී ඇත. එහිදී කියනවා මෙහිදී මෝටරය ස්ථායුකයට පිටතින් ස්ථායුක දඟර දෙකක් සමග ශ්‍රේණිගතව ප්‍රතිරෝධ හා ප්‍රේරක සවි කිරීමෙන් මෝටරය ආරම්භයේදී සැපෙන වෝල්ටේජතාව අඩු කරේ. වෝල්ටේජ් එක ඩ්‍රොප් කරනවා. මෝටරේට වෝල්ටේජ් එක අඩු කරනවා. වෝල්ටේජ් එකත් එක්ක ධාරාව අඩු වෙනවා. අතන වෝල්ටේජ් අඩු කරනවා කියලා කියන්නේ මේක අරමුණ ධාරාව ඩ්‍රොප් කිරීම. ආරම්භයේදී රූපයේ පෙන්වා ඇති කේල් ස්පර්ශතිය වසා KB ස්පර්ශතිය විවෘත කරයි. KB එක විවෘත කරනවා. KB එක විවෘත කරනවා. මේක විවෘත කරනවා කියලා කියන ආරිනවා. ඇරියාම මේ හරහා තමයි යන්නේ. ඊට පස්සේ මේක ඔන් කරාට පස්සේ ඍජුව මේ හරහා ධාරාව ගලා යෑම සිදු වෙනවා. ඔන්න ඒ අවස්ථාවට අපි කියනවා ස්ථායුකයට බාහිරව ප්‍රතිරෝධ හෝ ප්‍රේරක යොදා ආරම්භ කිරීමේ ක්‍රමය කියලා. ඊට පස්සේ පුතේ මෝටරයේ නියමිත වේගයට පැමිණි පසු KB ස්පර්ශත්‍රිය වැසෙන බැවින් එම අවස්ථාවේ මෝටරයට මුළු වෝල්ටිය තාම සැපේ. ආරම්භක වේගයට ආපු ගම KB එක වහනවා. වහපු ගම මුළු වෝල්ටිය තාම එවනම් මුළු ධාරාවම කෙලින්ම මෝටරයට ගලාගෙන යාම සිදු වෙනවා. ඒ වගේම මෙම ක්‍රමය කොහාටද භාවිතා කරන්නේ? මේ ක්‍රමය වඩා වැදගත් වන්නේ මොනවා සඳහාද? අන්න එයත් ඉතා වැදගත් වෙනවා. මෙන්න මේ වාක්‍ය මෙම ක්‍රමය ලේන් කූඩු ආකාරයේ භ්‍රමක ඇති ප්‍රේරණ මෝටර සඳහා යොදා ගැනීම අතර වඩාත් සුදුසු වන්නේ වැඩි අවස්ථිතියක් සහ සාපේක්ෂව අඩු ආරම්භක ව්‍යාවෘතයක් හා ධාරාවක් අවශ්‍ය මෝටර සඳහායි. අවස්ථිති ගූර්ණය වැඩි, සාපේක්ෂව අඩු ආරම්භක ව්‍යාවෘතයක් සහ වැඩි ධාරාවක් අවශ්‍ය වන සහ අඩු ආරම්භක ව්‍යාවෘතයක් සහ ධාරාවක් අවශ්‍ය වන මෝටර සඳහා මේ ක්‍රමය භාවිතා වනවා. හැම ක්‍රමයකදීම කුමක් සඳහාද මේ අවශ්‍ය වන්නේ? කුමක් සඳහාද මේ අවශ්‍ය වන්නේ කියන මේ ඡේදය ඔබ මතක තබාගෙන සිටීම දුවේ පුතේ අනිවාර්ය වෙනවා. ඔබ මතක තබා ගත යුතුයි. කුමක් සඳහාද මේ භාවිතා කරන්නේ කියන කාරණාව අනිවාර්යයෙන්ම දුවල පුතාලා මතක තියාගත යුතුයි. ඊළඟට ඔන්න අපි එනවා මෘදු ආරම්භය. soft starter. ඔබට පේනවා ස්පර්ශත්‍රියක් contact එකක් KB. KB මුල් අවස්ථාවේ විවෘත වෙනවා. එතකොට soft start එකක් කරහා තමයි මේ ආරම්භ වෙන්නේ. මෘදු ආරම්භය. මෘදු ආරම්භය කියන වචනේම තියෙනවා දරුවෝ ගැන්විලා අර්ථ ගැන්විලා
මේ මෝටරේ මුල් අවස්ථාවේ ගැස්සෙනවා ආරම්භ වෙද්දී. මේ ගැස්සීම වළක්වාගෙන ඊටාම සුමටව ආරම්භ කරන්න ඉලෙක්ට්‍රොනික පරිපථයකට මෙය සම්බන්ධ කරන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික පරිපථය හරහා තමයි ධාරාව කන්ට්‍රෝල් කරන්නේ. සංවේදක හරහා. මුල් අවස්ථාවේ මේක ඕෆ් වුණ ගමන් මේ විලාය කරා ඍජුව මේට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ආරම්භය දීලා නියත වේගයටපත් වුණ පසු මේ දෙක KB ඔන් වෙනවා. විවෘත වෙනවා. සංවෘත වෙනවා. සංවෘත වුණාම මේ හරහා ධාරාව ගලාගෙන යාමෙන් ආරම්භය ඍජුව සම්බන්ධ වීමක් සිදු වෙනවා. මුල් අවස්ථාවේදී soft start මෘදු ආරම්භකය හරහා ගමන් කරන නිසා මේකට අපි මෘදු ආරම්භකය කියලා කියනවා. මෘදු ආරම්භකය මෙන්න මේ වෙනි ආකාරයි. ඉහත රූපයෙන් පෙන්වා ඇති මෘදු ආරම්භකය ප්‍රේරණ මෝටරයක් සඳහා යොදා ගන්නා ආකාරයයි. මේ නවීන ආරම්භක ක්‍රමයක් වන අතර වැඩි ආයෝජනයක් කිරීමට සිදුවේ. වර්තමානයේ තියෙන හොඳම තාක්ෂණයෙන් ඉහළ හොඳම ක්‍රමයක් වැඩි ආයෝජනයක්ද සිදු කරන්න ඕන ක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. මෙහිදී භාවිතා වනුයේ ස්ථිතික ඉලෙක්ට්‍රෝන උපාංගයි. මෙහිදී භාවිතා වන්නේ මොනවද? ස්ථිතික ඉලෙක්ට්‍රොනික උපාංගයි. මේ ක්‍රමය භාවිතයේදී ධාරාව ක්‍රමිකව පාලනය කර හැකි අතර බැවින් ආතතිකින් තොරව මෘදු ආරම්භයේ සිට සාමාන්‍ය ක්‍රියාකාරී අවස්ථාවට පැමිණිය හැක. අර මං කියපු පරිදි මුල් අවස්ථාවේ ගැස්සෙන්නේ නැතුව මෘදු ආරම්භ කරමින් සාමාන්‍ය ක්‍රියාකාරී වේගයට පැමිණීමේ හැකියාව කවුරු සමග ලැබෙනවද? මේ මෘදු ආරම්භය සහිත ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රමයක් සහිත නවීන තාක්ෂණික ක්‍රමයටතේ අවස්ථාව දුවේ පුතේ සැලසෙනවා. ඒ වගේම අපි ඊළඟට සාකච්ඡාවට භාජනය කරනවා තවත් ලස්සන ක්‍රමවේදයක්. ඒ තමයි තෙකලා ප්‍රේරණ මෝටරයක භ්‍රමණ දිශාව මාරු කර ගන්න ආකාරය. අපිට අවශ්‍ය වන සමහර අවස්ථාවලදී මේ භ්‍රමණ දිශාව මාරු කරන්න දක්ෂිණාවර්තව වාමාවර්තව කරකවා ගන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා අපි කුමක්ද භාවිතා කරන ක්‍රමවේදය? අපි දැන් මේ පිළිබඳව මේ ආකාරයෙන් සාකච්ඡා කරමු. තෙකලා ප්‍රේරණ මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීමට මෝටරයට ලබා දෙන තුන් කලා සැපීමෙන් සැපීම් රැහන් දෙකක අග්‍ර මාරු කළ යුතුය. දැන් අපි දන්නවා දුවේ පුතේ තෙකලා සැපීම ශේෂ දඟරයට ලබා දෙනවා. තෙකලා සැපීම ශේෂ දඟරයට ලබා දුන්නට පස්සේ මේ ශේෂ දඟරය තුල කුමක් සිදු විය යුතුද? භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙ යුතුයි. ඒ භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව වෙනස් කිරීම සැපයුම් කලා දෙක අග්‍ර මාරු කළ යුතු බව ප්‍රකාශ කර සිටියා කලින් කොටසකදී. කලින් පරිච්ඡේදයකදී. අන්න ඒ විදිහටත් මෙයාගේ එය ස්වයංක්‍රීයව සිදු වෙන්න ඕනේ. කිසියම් ස්විච් එකක් ස්පර්ශත්‍රියක් කන්ටැක්ට් එකක් භාවිතා කරගෙන මේ ක්‍රමය සිදු විය යුතුයි. මේ ක්‍රමය හරහා සැපයුමට ලබා දෙන කලා දෙක අග්‍ර මාරු කරනවා නම් ස්වයංක්‍රීයව අන්න මෙයාගේ භ්‍රමණය වන දිශාවත් වෙනස් වෙනවා තෙකලා ප්‍රේරණ මෝටරේ. පැහැදිලි ඇති. කර්මාන්ත ශේෂ්ත්‍රයේදී භාවිතා කරනු ලබන තෙකලා ප්‍රේරණ මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීම සඳහා පහත රූපේ පෙන්වා ඇති ස්පර්ශතිය දෙකක් භාවිතා කර එයින් පළමුවෙන් ක්‍රියාත්මක වන විට අනුපිළිවෙලින් කලා තුන මගින් මෝටර සැපයීමට ලැබේ. කලා තුන මගින් මෝටර සැපයීමට ලැබේ. දැන් බලන්න K1 එකයි K2 එකයි. K1 ස්පර්ශත්‍රිය තියෙනවා K2 ස්පර්ශත්‍රිය තියෙනවා. මෝටරයට සපයන පේස් තුන. K1 එක දැම්මහම මෙය මේකත් එක්ක මෙය මේකත් එක්ක මෙය මේකත් එක්ක සම්බන්ධ වෙනවා. K2ට දාපු ගමන් මෙය මෙයත් එක්ක මෙය මෙයත් එක්ක මෙය මෙයත් එක්ක මේ මැද පිහිටි එක්කෙනාට වෙනසක් වෙන්නේ නැහැ. දෙපස පිහිටි දෙන්නගේ කලාවන් දෙක අග්‍ර දෙක මාරු වෙනවා. දෙකයි මාරු වෙන්න ඕනේ. මැද පිහිටි එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. මේ මැද පිහිටි එක්කෙනා මැදටම තමයි. මේ මැදටම තමයි. මේ දෙන්න මැදටම යන්නේ. නමුත් මේ දෙන්නගේ අග්‍ර දෙක මාරු වීම සිදු වෙනවා. අන්න කලා දෙකක් මාරුන ගමන් කුමක් සිදු වෙනවද? මෝටරේ භ්‍රමණ දිශාව දක්ෂිනාවර්තව තිබෙන මෝටරේ භ්‍රමණ දිශාවක් වාමාවර්ත වීම හෝ වාමාවර්තව තිබෙන භ්‍රමණ දිශාවක් දක්ෂිනාවර්තව කැරකෙන්න සිදු වෙනවා. මේ ධාරාව දෙන්නේ කොහාටද? ශේෂ දඟරයට. භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් ලබා දීමට බව අමතක කරන්න එපා. එම ස්පර්ශත්‍රියේ K1 විවෘත වී ඕෆී දෙවන ස්පර්ශත්‍රිය ක්‍රියාත්මක වූ විට පරිපතේ පරිදි
L සහ L3 කලාව ලබා දුන් අග්‍රය L3 L1 කලාව ලබා දුන් අග්‍රයට සම්බන්ධ වී මෝටරයේ සැපයීම ලැබේ. එවිට තෙකලා ප්‍රේරණ මෝටරයේ භ්‍රමණ දිශාව මාරු වේ. නමුත් මතක තියාගන්න පුතේ මේට අදාළව L2 වෙනස් වෙන්නේ L1 L3 පමණයි වෙනස් වෙන්නේ. ඒ නිසා මේ පරිපථ සටහනත් ඔබට ඉතා වැදගත් වෙනවා. කුමක් සඳහාද? විවගත පේපරේ සමහර අවස්ථාවලදී අඳින්නේ තෙකලා ප්‍රේරණ මෝටරයක භ්‍රමණ දිශාව වෙනස් කිරීමට අදාළ පරිපථ රූපය ඇඳ දක්වන්න. විභාගයට අහන්න පුළුවන් තෙකලා ප්‍රේරණ මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මොකක්ද? එයින් කලා දෙකක් මාරු කිරීම, එයට අදාළව ක්‍රියාත්මක කරන ආකාරයට අදාළ පරිපථ රූප සටහනක් දක්වන්න. මෙන්න මේ ආකාරය ස්පර්ශ ත්‍රියන් contactors switches ස්පර්ශය contact K2 K1 පිළිවෙලට දෙපැත්තේ අග්‍ර දෙකක් මාරු වෙන අවස්ථාව පැහැදිලි වෙනවා පෙන්වුවොත් ඔබට සම්පූර්ණ ලකුණු හිමි වෙනවා. විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ මෙයයි මේ අවබෝධයයි විභාගයේදී දුවේ පුතේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ. ඒ වගේම අපි තවත් ඉස්සරහට යන විට අන්න අපි ලස්සන කොටසකට දැන් අවතීර්ණ වෙනවා. දැන් අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරේ දුවල පුතාලත් එක්ක කුමක්ද? තෙකලා ප්‍රේරණ මෝටරත් එක්ක. මොනවා එක්කද? තෙකලා ප්‍රේරණ මෝටරත් එක්ක. 3 phase motors එක්ක. දැන් අපි යනවා single phase motor එකට. දැන් අර single phase motorෙත් ශ්‍රේෂ්ඨ දඟරයට ධාරාව ලබා දෙන්න ඕනේ. නමුත් ශ්‍රේෂ්ඨ දඟරය තුල භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් සම මුහුර්තන වේගයෙන් භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් නැත්නම් භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් ලබා ගන්න බෑ. ඒ නිසා මේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතයෙන් කෘතියම භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය කළ යුතුයි. එමගින් තමයි මේ ආමේචරයේ මැද තියෙන සන්නායකයේ ප්‍රේරණ ධාරාවක් ඇති වෙලා මේ බලයක් ඇති වෙලා කැරකීම සිදුවන්නේ. ඒක තමයි විශේෂ කාරණාව. තෙකලායකින් සම මුහුර්ත වේගයෙන් භ්‍රමණය වීමට හැකියාව තිබුණත් එකලා ප්‍රේරණ මෝටරේ මේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ නිසා කෘතිමව මේ භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් නිර්මාණය කරගත යුතුයි. එහිදී මේ ආකාරයට කියනවා තෙකලා ප්‍රේරණ මෝටරයක් එක් එක් කලා අතර අංශක 120ක කලා වෙනසක් ඇති නිසා ධාරාව සැපයූ විට ස්ථායුකයේ භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වේ. ස්ථායුකයේ මොකක් ඇති වෙනවද? භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එහෙත් එකලා ප්‍රේරණ මෝටරයක ස්ථායුකයේ කලා වෙනසක් කෘතිමව ඇති කිරීමට සිදු වෙයි. අන්න එකලා ප්‍රේරණ මෝටරයක ස්ථායුකයේ කෘතිමව කලා වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. කෘතිමව කතා වෙනසක් ඇති කරන්න. මේ කලා වෙනස ඇති කරන ක්‍රමවේදය අනුව මේ කලා වෙනස ඇති කරන්න භාවිතා කරන ක්‍රමවේදය අනුව මෙන්න වර්ග වෙනවා. පැතිකලා ප්‍රේරණ මෝටර, ස්ථිර ධාරිත්‍රක මෝටර, ධාරිත්‍රක ආරම්භක ප්‍රේරණ මෝටර, ධාරිත්‍රක ආරම්භක ධාරිත්‍රක ධාවන ප්‍රේරණ මෝටර, ආචරණදාය ප්‍රේරණ මෝටර විදියට වර්ග වෙනවා. මෙන්න මේවා පිළිබඳ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය තමයි දැන් දුවේ පුතේ ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී විශේෂ වශයෙන් මතක තියාගන්න එක් කාරණාවක් අප අවට ජීවිතේ අප අවට ප්‍රායෝගික ජීවිතේ බහුල වශයෙන් භාවිතා වන්නේ එකලා මෝටරයි. අපේ නිවසට ලැබෙන්නේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව භාවිතයෙන් බොහෝ අවස්ථාවල මේ මෝටර වර්ගයි ක්‍රියාත්මක වන්නේ. අපි දැන් බලමු මේ මෝටරයක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන කාරණාව. මේක කියනවා පැතිකලා ප්‍රේරණ මෝටර slip phase induction motors. පැතිකලා ප්‍රේරණ මෝටර slip phase induction motors කොහොමද මේ සිදුවන්නේ? මෙහිදී මේ ආකාරයෙන් විස්තර වෙනවා. පැතිකලා ප්‍රේරණ මෝටර slip phase induction motor. මෙම මෝටරයේ ප්‍රධාන හා අමතර ලෙස එය හරහා ගලා යන ධාරාවන්ගේ කලා වෙනසක් ඇතිවන ලෙස එතුම් දෙකක් පවතී. කලා වෙනසක් ඇතිවන ලෙස එතුම් දෙකක් පවතී. පැතිකලා ප්‍රේරණ මෝටරයක්. මේ පැතිකලා ප්‍රේරණ මෝටරයක් මේ රූප සටහනේ මේ තියෙන මේ හැඩය පැතිකලා ප්‍රේරණ මෝටරයක්. එයාගේ ස්ථායයකට අර එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දෙනවා. එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා දුන්නාම මෙන්න මේ ආකාරයට එයාගේ පරිපථ සටහනක් තියෙනවා. මේ ප්‍රධාන දගරයකුයි ආරම්භක දගරයකුයි දෙකක් තියෙනවා. මේ දෙන්න හරහා තමයි ධාරාව යවන්නේ. ඒ ධාරාව යවනකොට වෙනස් වන චුම්බක ශේෂ්ත්‍රයක්
කෘතිමව නිර්මාණය කිරීමක් සිදු කරනවා. අපි බලමු කොහොමද ඒ කරන්නේ. කෘතිමව නිර්මාණය කරනවා කියලා කියනවා මේකේ කියනවනේ මොකද්ද කරන්නේ? කෘතිමව ප්‍රේරණ මෝටරේ ස්ථායී කලා වෙනසක් කෘතිමව ඇති කරයි. ඒ කෘතිමව ඇති කරන පළවෙනි ක්‍රමය විදිහට අපි ගන්න පුළුවන් පැලි කලා මෝටරය. ස්ප්ලිට් ෆේස් ඉන්ඩක්ෂන් මෝටරය. ආරම්භක එතුම ලෙස හැඳින්වන මෙම අමතර එතුම සමග ශ්‍රේණිගතව කේන්ද්‍රාපසාරී ස්විච් එකක් ඇත. මොකද්ද මේකේ නැවතත් කියන්නේ? මෙම දා මෝටරයේ ප්‍රධාන හා අමතර ලෙස එය හරහා ගලා යන ධාරාවන්ගේ කලා වෙනසක් ඇතිවන ලෙස එතුම් දෙකක් පවතී. කලා වෙනසක්. ඒ ගලා යන ධාරාවේ කලා වෙනසක් ඇති කරනවා. කෘතිම ඇති කරනවා. කලා වෙනසක් ඇති කරාම දැන් දෙකලා එකේ තියෙන කලා වෙනසක්නේ. පේස් 1 එක, පේස් 2 එක, පේස් 3 එක. කලා තුනක් තියෙනවා. මෙයාගේ තියෙන තනි කලාවයි සිංගල් පේස් එකේ. එතකොට මේ කලා වෙනසක් ඇති කරන්න භාවිතා වන ක්‍රමය එතුම් දෙකක් පැවතීම. එතුම් දෙකක් පවතිනවා. ආරම්භක එතුම ලෙස හැඳින්වන අතර එය සමග ශ්‍රේණිගතව කේන්ද්‍රාපසාරී ස්විච් එකක් සම්බන්ධ කර ඇත. මේ ආරම්භක එතුම සමග මේ ආරම්භක දඟරය සමග මේ ආකාරයෙන් කේන්ද්‍රාපසාරී ස්විච් එකක් සම්බන්ධ කරලා තියෙනවා. කොහොමද මේ වෙන්නේ? බලමු මේ ආකාරයට තේරුම් ගන්න උත්සාහ කරමු. මෝටරය නියමිත වේගයෙන් 75ක් පමණ වන විට ස්විචය ක්‍රියාත්මක වී අමතර එතුම පරිපතෙන් විසන්ධි කරයි. 75ක් වන විට අමතර එතුම පරිපතෙන් විසන්ධි කරනවා. මේ කතා කරන අමතර එතුම පරිපතෙන් විසන්ධි කරනවා. එතුම් දෙකෙහි ගලා යන ධාරාවන් අතර කලා වෙනසක් ලබා ගැනීමට ආරම්භක එතුමේ ප්‍රතිරෝධය ඉතා වැඩි අගයක් ලැබෙනසේ යොදා ගැනීම. ආරම්භක එතුමේ ප්‍රතිරෝධය ඉතා වැඩි අගයක් ලෙසත් අනිත් එකේ ප්‍රතිරෝධය ඉතා අඩු අගයක් ලෙසත් මෙය භාවිතා කරනවා. මේ එකක් වැඩි කරනවා, එකක් අඩු කරනවා. එකක් වැඩි කරනවා, එකක් අඩු කරනවා. එතකොට මේ ධාරාව ගලා යනකොට ධාරාවන් දෙකේ වෙනසක් ඇති වෙනවා. මෙයාගේ ප්‍රතිරෝධය මෙයාගේ ප්‍රතිරෝධයට වෙනස් වන විට ප්‍රතිරෝධය අනුව ගලා යන ධාරාව වෙනස් වෙනවනේ. ධාරාව වෙනස් වීමෙන් කලා වෙනසක් ඇති කිරීම තමයි මෙහිදී කරන්නේ. මෙහිදී කියන විශේෂ කාරණාවක් ඉතා පැහැදිලිව මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ විදිහට ඊටමත් අඩු ආරම්භක ධාරාවක් අඩු ව්‍යාවෘතයක් ඇති මෙම පැලි කලා මෝටර ශීතකරණ වල ඇති සම්පීඩක ක්‍රියා කිරීමට භාවිතා කරයි. ශීතකරණ වල ඇති සම්පීඩක ක්‍රියා කිරීමට පැලි කලා මෝටරයක දල පරිපත සටහනක් පහත රූපයෙන් දක්වා ඇත. මෙන්න මේ අතරේ කේන්ද්‍රාපසාරී වහරුව ආරම්භක දඟරය ප්‍රධාන දඟරය විතර දඟර දෙකක් මේ තුල ක්‍රියාත්මක වෙමින් කලා වෙනසක් ඇති කිරීමට සමත් වෙනවා. මේ කලා වෙනස සමත් කරන්නේ මේ දෙන්නගේ ප්‍රතිරෝධ දෙක වෙනස් කිරීමෙන් ප්‍රතිරෝධ දෙක වෙනස් කිරීමෙන් ගලා යන ධාරාවන් වෙනස් වෙනවා. ධාරාවන් වෙනස් කිරීමට ඒ වගේම කේන්ද්‍රාපසාරී වහරුවක් ක්‍රියාත්මක වෙනවා. මේ මගින් කලා වෙනසක් ඇති කිරීමට සමත් වන බව නිසා මෙයාගේ භ්‍රමණය වන චුම්බක ශේෂ්ත්‍රයක් ශේෂ්ත්‍ර දඟරය ඇති වෙනවා. එය මගින් ප්‍රේරණයක් සිදු වෙලා ආමේචරයේ භ්‍රමණය වීමට පටන් ගන්න බව ඊටාම කෙටියෙන් මතක තබා ගන්න පැහැදිලි කර ගන්න. ඔන්න පැලි කලා මෝටර. ඊළඟට ස්ථීර ධාරිත්‍රක ප්‍රේරණ මෝටරය. ඊළඟ ක්‍රමවේදය මොකද්ද පුතේ? ස්ථීර ධාරිත්‍රක ප්‍රේරණ මෝටරය. permanent capacitor induction motor. ස්ථීර ධාරිත්‍රක ප්‍රේරණ මෝටර. permanent capacitor induction motor. මොකද්ද මේ කියන්නේ? මෙම වර්ගයේ මෝටර වල ධාවන දඟරය හා ආරම්භක දඟරය වශයෙන් එතුම් දෙකක් පවතින අතර ආරම්භක දඟරයට ශ්‍රේණිගතව ධාරිත්‍රකයක් සම්බන්ධ කර එම පරිපතය ධාවන දඟරයට සමාන්තරගතව සම්බන්ධ කරයි. දඟර දෙකක් තියෙනවා. ධාරිත්‍රකයක් සම්බන්ධ කරන්නේ කාටද? ආරම්භක දඟරයට ශ්‍රේණිගතව. ආරම්භක දඟරයට ශ්‍රේණිගතව ධාරිත්‍රකයක්. ආරම්භක දඟරයට ශ්‍රේණිගතව ධාරිත්‍රකයක්. මේ ශ්‍රේණිගතව ධාරිත්‍රකයක් දාලා. ධාරිත්‍රකයක් දාලා අන්න ප්‍රධාන එතුම සහායක එතුම කියලා යාට සම්බන්ධ කරනවා. මේ ධාරිත්‍රකයක් එක්ක සම්බන්ධ කරනවා. මේ කරන්නේ ඇයි? කරලා ප්‍රත්‍යාවර්ත ධාරාව සප්ලයි කරන්ට් එක ලබා දෙනවා කාටද? ශේෂ්ත්‍ර එතුමට. එමගින් තමයි කලාව වෙනස ඇති කරන්නේ. ධාරිත්‍රක හරහා අපි දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරා ගමන් කිරීමේදී කලා වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ කලා වෙනස ඇති කරන තමයි විශේෂයෙන් ධාරිත්‍රකය දාන්නේ. අපි දන්නවා ධාරිත්‍රකය හරහා ධාරාව යනකොට
ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනකොට අංශක 90ක කලා වෙනසක් ඇති වෙනවා. නමුත් ප්‍රතිරෝධීතාවක් සහ ප්‍රේරකතාවක් මේ වගේ ශ්‍රේණිගත වෙනකොට අංශක 90ටත් වඩා අඩු කලා වෙනසක් ඇති වෙලා මේ දගර දෙක අතර මේ භ්‍රමණයන චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මේකට ප්‍රධානම හේතුව වන්නේ දාරිද්ර්‍යකයේ බව ප්‍රතිපාදන සම්භාදන කලාකෝණ ඉගෙන ගත දරුවෝ සියලු දෙනාටම තේරෙනවා ඇති. මේ පරිපත් සටහන් නිවැරදි ආකාරයට අඳින්න පුරුදු වෙන්න. මේදී කියනවා මේ ආකාරයට මේ ආරම්භක ස්ථිර දාරිද්‍රක ප්‍රේරණ මෝටරයක් අපි භාවිතයේ පවතින බොහෝ අවස්ථාවල මේවා දැක ඇති මෙවැනි උදාහරණ ඉහත සඳහන් කර අමතර නැතහොත් ආරම්භක එතුමට ශ්‍රේණිගතව දාරිද්‍රකයක් සම්බන්ධ කර ඇති නිසා එතුම් දෙකෙහි ධාරාවන් අතර කලා වෙනසක් ඇති වේ. එතුම් දෙකෙහි ධාරාවන් අතර කලා වෙනසක් ඇති වේ. මෙවැනි කලා වෙනසක් ඇති ධාරාවන් ස්ථායක දගරය තුලින් ගලා යාමේදී භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන අතර ධාරාවණුව චුම්බක ක්ෂේත්‍රයේ පවතන දිශාව මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය යොදා ගැනීමෙන් සොයාගත හැකියි. එතනින් පස්සේ අපි සාමාන්‍ය අර ඉන්ඩක්ෂන් ප්‍රේරණයයි වෙනස් වන කලා වෙනසක් ඇති කරාම චුම්බක ක්ෂේත්‍රයේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරාම එතනින් පස්සේ සිදුවන ක්‍රියාදාමය සාමාන්‍යයි. ඒ ක්‍රියාදාමය අපි නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. කොහොමද ප්‍රේරණය වන්නේ? මේ තාම කතා කරන්නේ ප්‍රේරණ මෝටරනේ. ඒ ප්‍රේරණ මෝටර වල තෙකලා කතා කරා මේ එකලා. එකලාකේ වෙනස් වෙන්නේ භ්‍රමණයන චුම්බක ක්ෂේත්‍රයක් කෘතිම ඇති කරනවා. මේ අවස්ථාවේ කෘතිම ඇති කරන්න ඕන භාවිතා කරනවා දුවේ පුතේ මොකද්ද? දාරිද්‍රකයක්. ඕන භාවිතා කරනවා දාරිද්‍රකයක්. මෙම එකලා මෝටර ලේන් කුඩු ආකාරයේ භ්‍රමක භාවිතා වන අතර භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රය පවතන මේ භ්‍රමකද තෙකලා මෝටරයේ ආකාරයෙන්ම භ්‍රමණය වේ. අන්න තෙකලා මෝටරයේ ආකාරයෙන් භ්‍රමණය වෙනවා. ඒත් භ්‍රමකයේ තියෙන ලේන් කුඩු ආකාරය. ඒ භ්‍රමකයේ ලේන් කුඩු ආකාරයේ තඹ දඬු තියෙන්නේ ඇයි? ප්‍රේරණය සඳහා බලන් ඉන්න. එතනදී ෆ්ලෙමින්ගේ වමත් නියමය සුරත් නියමය සියල්ලම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කළා බල යුග්මයක් බල ගූර්ණයක් ඇති වෙලා භ්‍රමණය වෙනවා සාමාන්‍ය පරිදි. එසේම මෝටරය ධාවනන සෑම අවස්ථාවකදීම එනම් ආරම්භක අවස්ථාවේ මෙන්ම ධාවනන අවස්ථාවේදීද දාරිද්‍රක පරිපථයට සම්බන්ධ වී පවතී. ආරම්භයේදී රන් වෙනකොටත් ස්ටාර්ට් එකේදීත් දාරිද්‍රකයේ පරිපථයට සම්බන්ධලා මොකද වෙන්නේ? මේ ධාරා අතර කලා වෙනසක් ඇති කිරීම සිදු කරනු ලබනවා දුවේ පුතේ. දැන් මේවා කොහෙද භාවිතා කරන්නේ? එබැවින් පරිපථ හරහා ගලන ධාරාව පාලනය කිරීමෙන් මෙම වර්ගයේ මෝටර විචල්්‍ය වේගයෙන් ධාවනය කිරීමට හැකි වේ. මේ ක්‍රමය හරහා පරිපථයේ ගලන ධාරාව පාලනය කරන්න පුළුවන් ලේසියෙන් පහසුවෙන්ම. ඒ නිසා මේ මෝටර සීලින් පංකා මේස පංකා නිරන්තරයෙන්ම වේගය වෙනස් කරන්න ඕන ස්ථාන සඳහා මෙන්න මේ වර්ගයේ මෝටර භාවිතා වනවා. එකලා ප්‍රේරණ මෝටර දුවේ පුතේ භාවිතා වන බව තේරුම් ගන්න. මේ දාරිද්‍රකය තමයි මේ කාර්ය කරන්නේ ලේසියෙන් පහසුවෙන්. ඔන්න තවත් දාරිද්‍රකයක් භාවිතා කරන අවස්ථාවක් සහිත මෝටරයක්. ඒකට අපි කියනවා දාරිද්‍රක ආරම්භක ප්‍රේරණ මෝටර. මොකද්ද පුතේ? දාරිද්‍රක ආරම්භක ප්‍රේරණ මෝටරයට යනවා. මෙහිදීත් බලන්න සිදුවෙන්නේ කුමක්ද? මෙම වර්ගයේ මෝටරවල ආරම්භක දගරය හා ධාවන දගරය වශයෙන් දගර දෙකක් හා ආරම්භක දගරයට ශ්‍රේණිගතව දාරිද්‍රකයක් හා කේන්ද්‍රාපසාරී වහරුවක් සම්බන්ධ කර ඇත. ඒ මගිනුත් කරන්නේ මොකක්ද? කලා වෙනසක් ඇති කරන එක. මොකද්ද වෙන්නේ පුතේ? හොඳට බලන්න. ආරම්භක හා ධාවන දගරයක් මෙයාගෙත් තියෙනවා ආරම්භක දගරයක් ධාවන දගරයක්. තියෙනවා දගර දෙකක් හා ආරම්භක දගරයට ශ්‍රේණිගතව දාරිද්‍රකයක්. හා කේන්ද්‍රාපසාරී වහරුවක්. ආරම්භක දගරයට ශ්‍රේණිගතව දාරිද්‍රකයක් සහ කේන්ද්‍රාපසාරී වහරුවක් මෙන්න මේ රූපයේ ආකාරයට සම්බන්ධ වී තිබෙනවා. මේ තියෙන ආරම්භක දගරයට ශ්‍රේණිගතව දාරිද්‍රකයකුයි කේන්ද්‍රාපසාරී වහරුවකුයි තියෙනවා. මෙන්න තියෙනවා මේන් වයින්ඩින් එක. එයාට සමාන්තරගතව තියෙනවා. ඒ සමාන්තරගත එකට ශ්‍රේණිගතව දාරිද්‍රකයයි මේ කේන්ද්‍රාපසාරී වහරුවයි තියෙනවා. දැන් මේතිත් මොකද්ද වෙන්නේ? මේ තියෙන නිසා කලා වෙනසක් ඇති වෙනවා. මේ නිසා කලා වෙනසක් ඇති වෙනවා. බලමු වෙන ආකාරය කොහොමද මේක කියන්නේ? මෝටරයට සැපයුම ලබා දී ධාවනය වන විට නියමිත වේගයෙන් 65ක් 75ක් අතර වේගයේ පැමිණි විට කේන්ද්‍රාපසාරී වහරුව ක්‍රියාත්මක වී ආරම්භක දාරිද්‍රකය හා දගරය සහිත කොටස
පරිපතෙන් ඉවත් වේ. කේන්ද්‍රාපසාරී වහරුව ක්‍රියාත්මක වී දාරිත්‍රකය සහ දඟරය සහිත කොටස ඉවත් වේ. ධාවන දඟරය පමණක් ධාවනය වේ. කේන්ද්‍රාපසාරී වහරුව ක්‍රියාත්මක වන බැවින් මේ වර්ගයේ මෝටර විචල්්‍ය වේගයෙන් ධාවනය ක්‍රියා කරන හැක. කේන්ද්‍රාපසාරී වහරුව තියෙන නිසා විචල්්‍ය වේගයක් මෙයාටත් කරගන්න බැහැ. ඒ වගේම විබරක් සමග ආරම්භ වන අධිශීත කරන වතුර පොම්ප සඳහා මෙය විශේෂයෙන් භාවිත වන නියත වේගයක්. වේගය වෙනස් කරන්න අමාරුයි. කේන්ද්‍රාපසාරී වහරුව ක්‍රියාත්මක කරන නිසා මෙයාගේ වේගය වෙනස් කරන්න බැරි නිසා මෙයා බහුලව භාවිත වනවා අධිශීත කරන යන්ත්‍ර වතුර පොම්ප සඳහා මෙන්න මේ විදිහේ මෝටර විශාල වශයෙන් භාවිත කරනවා. මේ කරන්නේ මොකද්ද? මෙහිදී වෙන්නේ දාරිත්‍රකය සහ කේන්ද්‍රාපසාරී වහරුව මේ ස්විච් එක තමයි මේ ධාරා වෙනස කලා වෙනස ඇති කිරීම සිදු කරන්නේ. ඊළඟට අපි තවත් බලමු මේ දාරිත්‍රකය හා සම්බන්ධ තවත් මෝටරයක්. ඒකට අපි කියනවා දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක ධාවන ප්‍රේරණ මෝටර. අන්න බලන්න දැන් දාරිත්‍රකයේ කිහිප අවස්ථාවකම ආවා. මේ දාරිත්‍රකය මගින් මේ ධාරාව ගලා යාමේදී කලා වෙනසක් ඇති කිරීම කියන ක්‍රමවේදයෙන් හින්දා තමයි මේ දාරිත්‍රක බහුල වශයෙන් භාවිත කරන්නේ. දාරිත්‍රක දෙකක්. දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක ධාවන ප්‍රේරණ මෝටර. මෙහිදී සිදුවන විශාල විබරන් සඳහා භාවිතා කරන මෝටරවල ඇරඹුම් ව්‍යාවර්තය වැඩි කර ගැනීමට ආරම්භක අවස්ථාවේ අමතර දාරිත්‍රකයක් පහත රූපයේ පරිදි සම්බන්ධ කිරීම. ආරම්භක ව්‍යාවර්තය ඇරඹුම් ව්‍යාවර්තය වැඩි කර ගැනීම සඳහා මෙන්න මේ ආකාරයේ භාවිතා වනවා දාරිත්‍රක දෙකක්. ධාවන අවස්ථාවටයි ආරම්භ අවස්ථාවටයි දෙකක් මෙයාගේ භාවිතාවර නිසා මෙන්න මේ ක්‍රමය අපි කියනවා දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක ධාවන ප්‍රේරණ මෝටර කියලා. ආරම්භක ව්‍යාවර්තය වැඩි අවස්ථා සඳහා මෙය භාවිතා වනවා. විශේෂයෙන් අපි ආරම්භක ව්‍යාවර්තය වැඩි ඇරඹුම් ව්‍යාවර්තයක් වගේ අවශ්‍ය අපි ස්ටාර්ටර් මෝටරේ වාහනේ මේ වගේ අවස්ථා සඳහා බොහෝ අවස්ථාවල දාරිත්‍රක ආරම්භක දාරිත්‍රක ධාවන ප්‍රේරණ මෝටර භාවිතා වනවා. එහිදී මෙන්න මේ ආකාරයෙන් කියනවා මේ තිබෙන දාරිත්‍රක දෙක සම්බන්ධ වී තිබෙන ආකාරයේ රූප සටහනේ මෙම දාරිත්‍රකයේ මෝටරේ ඊශාවට සම්බන්ධ කර ඇති කේන්ද්‍රාප්‍රසාරී ස්විචයක් කරහා ධාවන දාරිත්‍රකයට සමාන්තරගතව සම්බන්ධ කරයි. එබැවින් ආරම්භක අවස්ථාවේ සමක දාරිත්‍රකතාව වැඩිවීම නිසා ව්‍යාවර්තයක් ඇති වේ. මෝටරය ආරම්භ වූ පසු කේන්ද්‍රාප්‍රසාරී ස්විචය මගින් ආරම්භක දාරිත්‍රකය විසන්ධි කරනවා. මෝටරය ආරම්භ වුණාට පස්සේ මේ ආරම්භක අවස්ථාවේ තියෙන මෙය විසන්ධි කර යවනවා. ඒ නිසා මේවා විශේෂයෙන් භාවිතා කරනවා. ආරම්භක ව්‍යාවර්තය වැඩි අධිපීඩිත ජල පොම්ප, දැව නිෂ්පාදන යන්ත්‍ර, රික්තක පොම්ප, වායු සම්පීඩක යන්ත්‍ර මෙවැනි ස්ථාන සඳහා විශේෂයෙන් මෙන්න මේ අපි සාකච්ඡා කරනු ලබන මේ ක්‍රමවේදය යොදා ගන්න. ඒතර ඔබ දරුවෝ දුවේ පුතේ මතක තියාගන්න ඕනේ මෙන්න මේ රූප සටහන් අදින්න. මේ තියෙන මේ රූප සටහන් මේ ආකාරයෙන් කටපාඩම් කරගත යුතුයි. අමාරුවෙන් හරි මතක තියාගෙන ඇයි මේ භාවිතා කරන්නේ කියන ක්‍රමවේදය මේ තියෙන ඇයි මේ භාවිතා කරන්නේ? මොකද්ද මේ තුල සිදුවන්නේ කියන මෙන්න මේ කාරණාව තමයි ඔබට මතක තියාගත යුතු වෙන්නේ. ඔබ මොකක් හරි කෙටි ක්‍රමයක් භාවිතා කරමින් දුවල පුතාලා මොනවා හරි කෙටි ක්‍රමයක් භාවිතා කරමින් මේවා සමරි සටහන් ගහගෙන තියාගන්න. ළඟ තබාගෙන සමරි සටහන් ගහගෙන මේවා අධ්‍යයනයේ නිරත වෙන්න. මේ තමයි ක්‍රමවේදය. බොහෝ අවස්ථාවල අහන්න පුළුවන්. ඔබ මතක තියාගන්න මේ කොටසෙන් අහන්නේ MCQ 1යි. නමුත් රචනා ප්‍රශ්න පත්‍රයේදී රචනා ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ව්‍යවගත සමෝදායන්ත කොටස් වලටත් මේවා යොමු වෙන්න පුළුවන් අවදානමක් තිබෙනවා. ඊට පස්සේ දුවේ පුතේ මේ ආකාරයට කියනවා ඉහත සඳහන් කළ තනි කලා ප්‍රේරණ මෝටර වර්ග 4න් ඕනෑම මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය නම් ආරම්භක දඟරේ හෝ ධාවන දඟරේ යන දඟර දෙකෙන් ඕනෑම එක් දඟරයක අග්‍ර මාරු කිරීමෙන් භ්‍රමණය වන දිශාව වෙනස් කරගත හැකියි. දැන් ඔය අපි කතා කරපු මෝටරවල ආරම්භක දඟරය ධාවන දඟරය කියලා දෙකක් තියෙනවා. ඔය දෙකේනේ අපි දාරිත්‍රක භාවිතා කරමින් කලා වෙනසක් ඇති කරේ. අන්න ඒ දෙකේ භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය නම් ආරම්භක දඟරේ හෝ ධාවන දඟරේ
ඕනෑම එක් දඟරයක අග්‍ර මාරු කරනවා. එක දඟරයක අග්‍ර මාරු කරනවා. අග්‍ර දෙක අනිත් පැත්තට සම්බන්ධ කරනවා. ඒ අග්‍ර මාරු කිරීමෙන් භ්‍රමණ දිශාව වෙනස් කරගන්න පුළුවන්. ඊටාම වැදගත් කොටසක් විදිහට මෙය ගන්න පුළුවන්. ඊටාම වැදගත් කොටසක්. තෙකලා ප්‍රේරණ මෝටරයක කොහොමද භ්‍රමණ දිශාව මාරු කරන්නේ? එකලා ප්‍රේරණ මෝටරයක කොහොමද භ්‍රමණ දිශාව මාරු කරන්නේ කියලා ඔබ හොඳ ආකාරව මතක තියාගන්න. මොකද්ද මේක කියන්නේ? මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය නම් ආරම්භක දඟරයේ හෝ ධාවන දඟරයේ දඟර දෙකක් තියෙනවා. ඒ දඟර දෙකෙන් ඕනෑම එක් දඟරයක අග්‍ර දෙක මාරු කිරීමෙන් මේ කාර්ය කරන්න පුළුවන්. කටපාඩම විදියට ඕවා තමයි විභාගෙට අහන්නේ. ඒ වගේම අපිට මේකේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. බොහෝ අවස්ථාවල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉලෙක්ට්‍රිකල් කොටස් වලට ඔබට මෝටර වර්ග දීලා ඒ මෝටර වර්ගවල ධාරිත්‍රක හඳුනා ගන්න ආකාර, ධාවන දඟර හඳුනා ගන්න ආකාර, ආමේචරයේ තිබෙන ස්ථානය, මේ සැපයුම දෙන ආකාරය, මෙන්න මේ වගේ පරිපත සටහන් එකලස් කරන ආකාරය හා සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරියේදී අප මේ හා සම්බන්ධ වීඩියෝ දර්ශන මාලා ඔබට ඉදිරිපත් කර ඇති. ඒවා නිවැරදිව බලන්න මේ පාඩමට අදාළව පවතිනවා. ඊළඟට දුවේ පුතේ උදාහරණයක් ලෙස ධාරිත්‍රක ආරම්භක ප්‍රේරණ ධාවන මෝටරයක භ්‍රමණ දිශාව මාරු කිරීමට අවශ්‍ය පරිපථ සටහන් පහත රූපයේ දැක්වේ. මේ තියෙන්නේ නිව්ට්‍රල් එකයි ලයිව් එකයි. මේ නිව්ට්‍රල් එකයි ලයිව් එකේ මෙන්න මේ කොමන හෝ අග්‍රයකට සම්බන්ධ භ්‍රමණ දිශාව මාරු කරන්න ඕනේ. දැන් මෙයාගේ මෙන්න මේ පැත්තට භ්‍රමණය වෙනවා කියලා හිතන්න. මේ ආකාරයේ දිශාව භ්‍රමණය වෙනවා. භ්‍රමණ දිශාව. දැන් දඟර දෙකයි. ආරම්භක ධාවන දඟර දෙකයි. මේ දඟර දෙකේ භ්‍රමණ දිශා මාරු කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේ දෙන්න දෙපැත්ත මාරු කරන්න ඕනේ. මේ දෙකේ පැත්ත මාරු කරනවා. මේ දෙන්නගේ තියෙන පැත්ත මාරු කරාම මෙන්න අනිත් පැත්තට භ්‍රමණය වෙනවා. එහෙම නැත්නම් මොකද්ද කරන්නේ? මේ ආකාරයට මෙන්න මේ ආකාරයට මේ අග්‍ර දෙක අනිත් පැත්තට සම්බන්ධ කරනවා නිව්ට්‍රල් එකයි ලයිව් එකයි. අන්න මේ කොමන ක්‍රමයෙන් දෙකකින් මේ දඟරේ අග්‍ර දෙක සම්බන්ධය මාරු කරොත් මේ දක්ෂිණාවර්තව භ්‍රමණය එක වාමාවර්තව භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. එක දඟරයක අග්‍ර දෙක මාරු කරනවා. එක දඟරයක අග්‍ර දෙක මාරු කිරීමෙන් මේ භ්‍රමණ දිශාව වෙනස් වන බව තමයි මේ පරිපථ සටහනෙන් ඔබට පැහැදිලිව දුවේ පුතේ තේරෙන්නේ. අපි ඊළඟ පරිච්ඡේදයේදී දුවේ පුතේ තවත් මෝටර ක්‍රියාකාරීත්වයක් පිළිබඳව අවධානය යොමු කරමු.